ආයිබෝන් දරුවනේ අදත් අපි පෞගිය සති දෙකක හම්බුණ වගේම 9 ශ්‍රේණිය සිංහල විෂයට අදාළව විෂය නිර්දේශිත කාරණා ටිකක් සාකච්ඡා කරන්න අපි සූදානම් වෙන්නේ. කවුරු එක්කෙනෙක් කොහොමද net එක ඕන් එක ඔන් කරලා කියන්න බලන්න මම මයික් ඔන් කරලා කියන්න බලන්න මේ ඇහෙනවද කියලා. let me ඉෂාරට ඇහෙනවද? ඇහෙනවනේ. හරි. එහෙනම් හරි. එහෙනම් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දැන් ඔයගොල්ලොන්ට නිබන්ධන කටලේ ලැබිලා ඇති සිංහල විෂයත් ඒ විදිහට ලැබිලා ඇති. ඒ ඔයගොල්ලොන්ට අපි මම කලිතසු කතා කරා මේ පාඩම් 20 වාර දෙකක වැඩ අවසන් කළා. තුන්වෙනි වාරයේ පළවෙනි පාඩමත් අපි යම් මට්ටමක සාකච්ඡා කරා. මම බලනවා ඒක දැන් කොහොමද තත්ති කියලා අපි ඉස්සරහ බලමු. එතකොට පාඩම් 3ක නිබන්ධන දැන් ලැබිලා ඇති ඔයගොල්ලෝ ගාව. 14 වෙනි පාඩම 15 සහ 16 කියන පාඩම් වලට නිබන්ධන ලැබිලා තියෙනවා. එතකොට නිබන්ධන ලැබිලා තියෙනවා. ඒවායේ එතකොට මේ ලැබිච්ච නිබන්ධන වලින් දැන් අපිට අභ්‍යාස ටික කරගන්නට ඕන. ලැබිච්ච නිබන්ධන වලින්. ඒකේ මම කැමතියි දැන් අපි පහුගිය සති දෙකේ සාකච්ඡා කරා. සති දෙකේම අපි සාකච්ඡා කරා ක්‍රියාපද සම්බන්ධ පාඩම. කලින් දවසේ අපිට විදුලිය යන හිටීම නිසා පොඩි ගැටලු සාකච්ඡාත්යන් ආවා. ඒ ඇරෙන්න අපි සාමාන්‍යයෙන් අදාළ කොටස් ටික සාකච්ඡා කරගත්තා. දැන් අදත් අපි හදන්නේ ඒකේ අභ්‍යාස ටික කරලා හමාර කරලා අභ්‍යාස කරන්න ඕන ටික කරලා හමාර කරගෙන ඊළඟට අපි කළ යුතු ටික පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට මේ ඔයගොල්ලෝ මෙන්න මේ කාරණාවලට අදාළව සාකච්ඡා කරන්නේ දැන් අදත් සාහිත්‍ය කොටස ව්‍යාකරණ කොටස රචනා පාඩම ටික අපි කලින් කතා කරලා තියෙන සමන් නැවත කතා කරන්න යන්නේ නැහැ. මේකේ දැන් ඔයගොල්ලන්ට මේ මතක තබා ගන්න අවශ්‍යයි දැන් වර්තමානයේ අපිට තියෙන තත්ත්වය මොකද්ද මේ විෂය නිර්දේශය ආවරණය කර ගැනීම. ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න අවශ්‍ය අපේ දරුවෝ. විශේෂයෙන්ම අපි කියනවා නම් දැන් වර්තමාන රටේ තත්ත්වයත් එක්ක මේ දවස්වල දන්නවා උගේ 15 වෙනිදා ඉඳලා يعني ඊයේ ඉඳලා රූපවාහිනී මාධ්‍ය භාවිතා කරලා විෂය නිර්දේශය ඔබට ළඟා කිරීමේ උත්සාහයක අධ්‍යාපන අමාත්‍යාංශ නිරත වෙලා ඉන්නවා. ගොඩක් අය ඒක සාර්ථකව ඒ පිළිබඳව ඇගීමකින් වැඩ කරගෙන යනවා. හැබැයි සමහර වෙලාවට අපිට දැන්ටත් පේනවා මම බැලුවෙන් පස්සේ දැන් සමාජය තුළ යම් දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්න තාමත් ඒ දෙන ඒ දැන් වර්තමාන තීන සම්පත් එක්ක ප්‍රයෝජන ගන්න ඒ ටිකවත් හරියට පරිශීලනය කරගෙන තමන්ගේ විෂය කාරණා ටික ඉගෙන ගන්න බවක් අපිට පේන්නේ නැහැ. එතකොට ඒ දරුවෝ අතරින් දැන් ඔබ වෙනද ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තා. දැන් ඊට පස්සේ උපකාර පන්තිවල ඉගෙන ගත්තා. දැන් මේ ක්‍රියාවලිය ඔබ තවම ඉන්න ඕනේ නිරත වෙලා. ඒතර ඔබ හරිම උත්සාහවන්ත විදියට පරිම උත්සාහ කරනවා තමන්ගේ විෂය කොටස් ටික සම්පූර්ණ කරන විෂය නිර්දේශ සම්පූර්ණ කරගන්න. ඒකෙන් මම අදහස් කරේ දැන් ඔබ මතක තබා ගන්න මේ පාසල පටන් ගත්තා හෝ නැතා. කියන්නේ දැන් 9 වසරේනේ ඔයා ඉන්නේ. ඔයාලට පාසල පටන් ගත්තා හෝ නැතා මේ අවුරුද්දට ලබන මාසේ අන්තිම පටන් ගත්තා කියලා. ඒ කොහොම පටන් ගත්තත් ඔබ හිතන්න එපා තෙවන වාරයක් විදියට දිගට වාරයක් ක්‍රියාත්මක වෙයි කියලා. එහෙම අදහසක් නැහැ. දැනටත් 23 වෙනිදා පන්ති පාසල් පටන් ගන්න එකත් දැනට දැන් අද දිනේ ප්‍රකාශ කර විදියට සාකච්ඡා මට්ටමේ තියෙනවා කියලා කියන්නේ මේක කරන්න පුළුවන් මට්ටමක් නෙවෙයි. ඒක නිසාම තමයි 15 වෙනිදා ඉඳලා විෂය නිර්දේශය රූපවාහිනී මාධ්‍ය හරහා හෝ ආවරණය කිරීමට උත්සාහ කරන. ඒකෙන් කියනවා සමහර වෙලාවට විභාගයක් නොතිබෙන්නත් පුළුවන්. එහෙම කියන්න බෑ අපිටම තත්ත්වෙ මොකක්ද කියලා කියනවා. හැබැයි විෂය නිර්දේශය ආවරණය කලාසේ සලකලා ඔබට 10 වසරේ වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙන්න ඉඩ තියෙනවා. දැනට තියෙන තත්ත්වයත් එක්ක සාකච්ඡා කරොත් එහෙම වෙන්නත් පුළුවන්. ඒක නිසා මතක තබා ගන්න ඔබ දැනට 9 වසරට අදාළ විෂය නිර්දේශ කොටස් ටික අපි සම්පූර්ණ කරගෙන යන්න ඕන. කලින් දවසක මම ඔයගොල්ලන්ට කිව්වා අපි 6 ඉගෙන ගන්නවා, 7 ඉගෙන ගන්නවා, 8 ඉගෙන ගන්නවා, 9 ඉගෙන ගන්නවා, 10 ඉගෙන ගන්නවා. මේ පන්ති 6ෙම ඉගෙනගෙන අපි මේ 6ෙම දැනුම අරගෙන අපි සාමාන්‍ය පෙළ ලියනවා. ඒ අපි ලියන්නේ ඒ 9ක් ලබා ගැනීම බලාපොරොත්තුවෙන් තමයි සාමාන්‍ය පෙළ ලියන්නේ. එතකොට මේකට අවශ්‍ය කරන අඩුපාඩු හදාගෙන වසරක් බාට මේ පන්තිය පත් කරගන්නේ කියලා නැත්නම් ශ්‍රේණිය පත් කරගන්නේ කියලා කලින් දවසේ මතක් කරා. ඉතින් ඒක නිසා තමයි ඔබ මේ උත්සාහ ගන්නේ. විෂයාන්තික හොඳ හැටි හොඳම ලකුණු මට්ටමේ ලකුණු 75ට වඩා තියාගෙන ප්‍රධාන විෂයන් 6 ලකුණු 75ට වඩා අරගෙන 10 වසරේ වාඩි වෙන තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ ඒකට අවශ්‍ය කරන පියවර මේ අරන් තියෙන්නේ. ඔබ රූපවාහිනී මාධ්‍ය දාල පාඩම් ටික විෂය නිර්දේශ පාඩම් ටික සාකච්ඡා කර ගන්නවා වශයෙන්ම නැත්නම් ඉගෙන ගන්නවා වශයෙන්ම ඊටත් වඩා අපි ගුරුවරයාත් එක්ක සමීප වෙලා ඒක අපිට ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන එතනට යන්න අමාරුයි. ඊටත් වඩා අපි සමීප වෙලා මේ උත්සාහ කරන්නේ අපි
විෂය නිර්දේශය සම්පූර්ණ කරගන්න වැඩිමනක් විදියට මේ අභ්‍යාස කේන්ද්‍රගත කරගෙන. එතකොට දැන් මම එතනින් නවත්තනවා. ඒක මම මේක එහෙම පටන් ගන්නකොට මම කිව්වේ මොන ප්‍රශ්නාවක් ඔබ සිංහල විෂයට දාලා විෂය නිර්දේශය අවර්ණය කරගෙන තියෙනවා. සමහරලාට රූපවාහිනිය විතර උගන්ලා විෂය නිර්දේශය හමාර කරන්න උනත් පුළුවන් පාසල් අධ්‍යාපනය තුල. ඒතර අපි මේ මොන තත්ත්වයක් ආවද බෑ කරන උසස් පෙළ විභාගේ ඉගෙනුවා නැතා විභාගයේ තිබ්බා විභාගයේදී ගන්නපු නැති දේවල් කියලා එකක් නැහැ. විෂය නිර්දේශයක් ඔබට දීලා තියෙනවා. උසස් පෙළ ආරෝණටත් දීලා තිබ්බා. ඒ විෂය නිර්දේශය වල වැටික් කරා. ප්‍රශ්න පත්‍රය හැදුවා. විභාගෙ ලියන්න උනා. ගොඩක් අය විශ්වාස කරා මේ පාරේ තින් ගන්නන්නත් උන්නේ හරි ලේසි වෙයි. අහලා බලන්න උසස් පෙළ කරපු කෙනෙක්ගේ ලේසිද කියලා. ඒසා අපිට මේ මිම්ම අරගෙන අපි දැනට මේ මිම්මෙන් ඉස්සරහට යන්නේ අපිට තියෙන උදාහරණ එච්චරයි නේ වෙනකොට. මේ මිම්මෙන් අපි වැඩ කටයුතු කරොත් අපිට නම් 9 වසරේ අපිටත් තියෙනවා මොකද්ද? ඒ අනුව අපි විෂය නිර්දේශය ආවරණය කරගෙන යාමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒක කොහොම හරි කරන්න ඕන. අපි පාසල තියෙද්දි වැඩ කරා ප්‍රමාණයටම අපි වැඩ කරන්න වෙනවා අපිට. කොහොම හරි. නිසා ඒක අපි මේ කරන්න හදන්නේ ඒක නිසා ඒක. ඒතකොට දැන් අද දිනේ මම අද දිනේ විෂය කොටස පටන් ගන්න හදන්නේ. ඒකෙදී ඔයගොල්ලන්ට ලැබිලා තියෙන නිබන්ධන වලින් බලන්න ලැබිලා තියෙන නිබන්ධනයක් 14 වෙනි පාඩමට දාලා කටින පූජෝත්සවයේ මට මේ කවුරු හරි පොඩ්ඩක් බලන්න හිරුනි මට පොඩ්ඩක් කියන්න හිරුනි කාවින්ද පොඩ්ඩක් කියන්න 10 අපි 14 වෙනි පාඩමේ අපි පන්ති තුල මොනවද සාකච්ඡා කළේ කියලා මතකද ඔයාට 14 වෙනි පාඩමේ කටින පූජෝත්සවය මුල් ටික විතරයි සර් හැඳින්වීම විතරයි නේද? හරි 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 බලමු. හරි. එතකොට හරි. ඊළඟට මේ මම මේ සාහිත්‍ය කොටසට යන්න කලින් අපි දැන් දවස් දෙකක් සාකච්ඡා කරලා ව්‍යාකරණ කොටසක් තියෙනනේ. ඒ ව්‍යාකරණ කොටසට දාලා මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක්ම මම අපේ වෙබ්සයිට් එකට දැම්ම අපේ වෙබ් පේජ් එකට දැම්ම අපි අපිට කරන්න බැරි වෙච්ච දවසේ පාඩම කරලා ඒතර ඒක බලලා ඒ අනුව තමයි ඔබ ටික ටික කරගෙන යන්නේ. ඒ එතනින් තමයි අද පටන් ගන්න. ඒ නිසා ඒකත් බලන්න ඒක බැලුවේ නැතේ ඉන්නවා නම් ඒක බලන්න බලලා ඒකත් අඩුපාඩු තියෙනවා හදා ගන්න. එතනින් මෙහාට තමයි බැට් ටික කරගෙන යන්න වෙන්නේ අපිට. ඔබ මතක තබා ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි ව්‍යාකරණ වල මාතෘකාවක් සාකච්ඡා කරලා තියෙනවා. දවස් එකක් සාකච්ඡා කරා ඒක. මේක දැන් අභ්‍යාස ටිකක් ප්‍රමාණයක් ඔබට පොතේ අභ්‍යාස කෙටි සටහනක් නැත්නම් අපි කියනවා මේ කෙටි සාරාංශ සටහනක් දීලා ඇති. සාරාංශ සටහනට ඔබට අභ්‍යාස කරන්න ටිකක් දුන්නා. ඊට අමතරව මම විශ්වාස කරනවා ඔබ මේ අභ්‍යාස ටික කරලා ඇති කියලා. ඔබ නිබන්ධන ටික අපි කියනෝනේ ගේන්න කියලා. ඒ ගේන්න කියන දවසට ওই සටහන් පොතත් එවන්නට ඕන. සටහන් පොත එවන්නට ඕන. නිබන්ධන ටික අර ඔය වැඩ ටික කරලා ගේන්න කියන දවසට ගේන්න ඕන. ඊළඟට පටන් ගන්නකොට මතක් කරනවා ඔයගොල්ලන්ට ඔබගේ රචනා පොත් ටික දැන් මයි ගාව තියෙනවා. බලලා තියෙන රචනා පොත් ටික. ඔබ හැම කෙනෙක්ම රචනා පොතක් ඔබට තියෙනවා. අපේ පන්තියට අලුතෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒ අයට මේ ගැටලුවක් ඇති මොකද්ද මේ රචනා පොත කියන්නේ කියලා මම කියන්නම්. සාහිත්‍යයට වෙනම පොතක් තියෙනවා කියලා කලින් මතක් කරා. ව්‍යාකරණයට වෙනම පොතක් ඕන. පොඩි පොත් ලොකු ඒවා නෙවෙයි. රචනාවට වෙනම පොතක් ඕන. ප්‍රායෝගික ලේඛනවලට වෙනම පොතක් ඕන කියලා මම කිව්වා. අන්න ඒක මේ කියන්නේ. රචනා පොත් ටික මයි ගාව තියෙනවා. දැන් බලලා තියෙන රචනා ටික අපි කොරෝනා වලට කලින් මේ දෙවෙනි වටේට වලින් පොත් ටික ගෙනිච්චමම ඉතින් බලලා තියෙනවා. ඔබට ලබා දීමේ හැකියාවක් තිබුණේ නැහැ. මොකද සම්බන්ධ වුණ නැති නිසා. දැන් පොත් ටික මම ඊළඟට මෙහි ඔයගොල්ලෝ දවසක එනවනේ. එදාට මේ පොත් ටික මෙහි ගෙනල්ලා තියෙනවා. ඔබ පොත් ටික අරගන්නට ඕන. ඒ තකන් අපි රචනාවකුත් ලියන්නටත් ඕන හැබැයි. හරිද? හරි. එතකොට මේ අද ඔයගොල්ලන්ට ලැබිලා තියෙන නිබන්ධන තුනෙන් බලන්න නිබන්ධන තුනෙන් 14 වෙනි පාඩමට දාලා නිබන්ධනේ පිටු අංක මේක ගෙදරදී කරන්න කියලා මම කියන්න දන්නේ. පිටු අංක 4ට යන දරුවනේ. නිබන්ධනේ නැකේ කවුරුන් නැතුව දෙයි කියලා මම විශ්වාස කරනවා. පිටු අංක 4ට යන. මේ බලන්න පිටු අංක 4.
පිටු අංක 4 තියෙනව නේද? මෙන්න මේ පිටු අංක 4 අන්න අර ක්‍රියාපද පාඩම් පිළිබඳව සටහනක් තියෙනවා. දැන් මේක අපි කරන විදිය මම කියන්නම්. මේ සටහන ඔයගොල්ලන්ට දීලත් ඇති මම. මේකේ ඒවට අදාළව ඔයගොල්ලෝ අභ්‍යාස කරන්න අවශ්‍ය. මම ඉස්සරහදී මේවා හිස්තැන් පුරවන ඒවා ඔයගොල්ලෝ කලින් දුන්න එකේ ඔයගොල්ලෝ ඒක සම්පූර්ණ කරගන්න. මේවා අපි කතා කරලා තියෙන්නේ මේ නිබන්ධනේ හදලා තුනේ මම එදා පාඩම සාකච්ඡා කරද්දී ඔයගොල්ලෝ කිටි සටහනක් දුන්නේ අර අභ්‍යාස ටික කරන්න ඕන නිසා. ඒතර මේකට දාලා මේ අභ්‍යාසය ඔබ සම්පූර්ණ කරන්නට ඕන. මේ කොටස ව්‍යාකරණ වල ක්‍රියාපද සම්බන්ධ මේකේ තියෙන ක්‍රියාපද 6ම අභ්‍යාස තියෙනවා. මේවා සාකච්ඡා කරලා තියෙන්නේ. ඔබ කළ යුතු වන්නේ මේ ටික අඩුපාඩු තියෙනවා දන්නේ නැත්නම් ඒව අහලා ඉස්තැන් ටික සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මේවා අමාරු නෑ අපි කතා කරලා තියෙන කාරණා ටික. ඒක නිසා ඒවා එකින් එක සාකච්ඡා කරගන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔන්න මේකේ ඔක්කොම කරගන්න බැරි වෙයි ඔයගොල්ලොන්ට. ඔක්කොම කරගන්න බැරි වෙයි. මම මේ අභ්‍යාසය මතක් කරගන්න නිසා මම මේක කිව්වේ. හරි. ඔය නිබන්ධනේ ඔයගොල්ලෝ ගාව ඇති නිසා මම මේක නැවත ගන්න යන්නේ නැහැ. නිබන්ධනේ ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඒ නිබන්ධනේ එකම එක අභ්‍යාසයක් කරලා දැන් පොඩ්ඩක් මතක් කරගන්න අපු ඔයගොල්ලෝ අර කලින් වීඩියෝ දෙකක් බලන්න නැති ඒ වීඩියෝ දෙකේ තියෙනවා අපි සාකච්ඡා කර කාරණා ටික හිම්ම ක්‍රියාපද 6 වීඩියෝ වල මුළු විස්තරයක් මේකේ තියෙනවා. මේකේ අභ්‍යාස තියෙනවා. ඔබ මේ අභ්‍යාස ටික නම් කරන්නටම අවශ්‍යයි. උත්සාහ කරන්න මේ අභ්‍යාස ටික කොහොම හරි සම්පූර්ණ කරගන්න. මොකද මේ අභ්‍යාස ටික කිරීම හරි ප්‍රයෝජනවත්. මේකට අවශ්‍ය කරන සටහන ඔයගොල්ලෝගේ අච්චුපතෙත් ඇති. මේ ඒ සටහන මෙතන නොලිව්වත් කමක් නැහැ. හැබැයි ඔබ මේකේ අභ්‍යාස ටික නම් කරන්න ඕන. ඒ අනුව මේ මෙන්න මේ පිටු අංක 7 තියෙනවා පහ සඳහන් ක්‍රියාපද සම්භාව්‍ය ක්‍රියාපද ලෙස ලියා දක්වන්න කියලා පොඩි වැරද්දක් තියෙනවා. තියෙනව නේද? පහ සඳහන් ක්‍රියාපද සම්භාව්‍ය ක්‍රියාපද ලෙස ලියන්න කියලා. ඒක හදාගන්න පහත සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස ලියා දක්වන්න කියලා. පහත සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස ලියා දක්වන්න කියලා ඒක හදාගත්තා නම් හරි. පහ සඳහන් ක්‍රියාපද සර් ඔව් කියන දරුවනේ මේ නිබන්ධන වෙබ්සයිට් එකේ දානවද? අනිවාර්යෙන් දානවා වෙබ්සයිට් එකේ. අද රැයටම දානවා. අද රැය හෝ හෙට උදේ වෙනකොට ඔයගොල්ලන්ට ඇයි පුතේ ඔයාට නිබන්ධනේ නැද්ද? නෑ සර්. හරි මම නිබන්ධනේ අනිවාර්යෙන් වෙබ්සයිට් එකට දානවා. වෙබ්සයිට් එකේ නිබන්ධනේ ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් නිබන්ධන ටික ඉල්ල ගන්නත් පුළුවන් මෙහෙන්. හරි. ඊළඟට දැන් හරි මේක අරගන්න. හරිද? මේකේ මේ අභ්‍යාස ටික ඔයගොල්ලෝ කරන්න ඕන. දැන් පහ සඳහන් ක්‍රියාපද සම්භාව්‍ය නෙවෙයි පහ සඳහන් ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ලෙස ලියා දක්වන්න. දැන් ලියන්න එපා. මම දැන් කියනවා මේ උදාහරණ ඔයගොල්ලන්ට පොතේ උදාහරණයක් මේ වගේම ක්‍රියාපදයක් කරා මට මතක විදිහට ගායක කියන ක්‍රියාපදයක් මෙහෙම දුන්න කරන්න කියලා. ඔබ මෙන්න මේ පදයට ඒ විදිහට හදන්න ඕන. මේ පද ටිකත් ඒ විදිහට හදන්න ඕන. මම විශ්වාස කරනවා මෙතන ඔයගොල්ලෝ ඒ කොටස පෙරලගෙන නැtei කියලා. කැඩුවේ කියන එක අපිට පුළුවන් ප්‍රයෝජ්‍ය ක්‍රියාව බවට පත් කරන්න. කැඩෙව්වේ කියලා කැඩුවෝය කියන එක කැඩෙව්වෝය කියලා හදාගන්න පුළුවන්. මම කියාගෙන යනවා ඔයගොල්ලෝ ලියන්න ඊළඟ දවසේ හදලා තියාගන්න. කැඩුවේහි කැඩෙව්වෙහි කැඩුවෙහු කැඩෙව්වෙහු කැඩුවෙමි කැඩෙව්වෙමි කැඩුවෙමු කැඩෙව්වෙමු ඉක්මනට කියාගෙන යනවා දැන් ලියන්න එපා ඒකයි දැන් ලියන්න නිසා තමයි ඉක්මනට කියන්න යන්නේ කඩයි කඩවයි කඩති කඩවති කඩහි කඩවහි කඩහු කඩවහු කඩමි කඩවමු කඩමු කඩවමු ඊළඟට අනාගත කාලයේ සලකන අනාගත කාලයේ ප්‍රකෘති මේ අනාගත කාලයේ කෘදාන්තමය ස්වභාවයේ ක්‍රියාවන් තියෙන මෙතන කඩන්නේය කඩවන්නේය කඩන්නෝය කඩවන්නෝය කඩන්නෙහි කඩවන්නෙහි කඩන්නෙහු කඩවන්නෙහු ඊළඟට කඩන්නෙමි කඩවන්නෙමි කඩන්නෙමු කඩවන්නෙමු ඔන්න ඔය විදියට ඔය ටික ලියලා තවදුරටත් ඕගොල්ලෝ දැනුම පොඩ්ඩක් වර්ධනය කරගත්තාට කමක් නැහැ මේක මම අද කතා කරන්නේ නැහැ මොකද මේ ඔයගොල්ලෝ මේක දැන් කතා කරන්න ගියොත් දැන් මේකේ තියෙන හිස්තැන් ඊළඟට පිටු අංක 8ට යන පොඩ අසම්භාව්‍ය ක්‍රියාපද කියන කොටස ගන්න පිටු අංක 8 අසම්භාව්‍ය ක්‍රියාපද කියන කොටස ගන්න මම විශ්වාස කරනවා ඔතෙන්ට ගිහිල්ලා තියෙයි කියලා නිබන්ධන නැති අය ඉන්නවනම් පොඩ්ඩක් දරුවෝ මට පොඩ්ඩක් මතක් කරනවද කාටද නිබන්ධන නැති අය ඉන්නේ නිබන්ධන නැති අය ඉන්නවද නෑ නේද ආයෙත් කෙනෙක් ඉන්නවද කො ඉස්සෙල්ලා තව ඉන්නවද බලන්න මේ එතකොට පුතේ කවුද නිබන්ධන නැති කවුද ඉන්නේ අර ඉස්සෙල්ලා කතා කර දරුවද එයා විතරයිනේ හරි නිබන්ධන ටික ගන්න පුළුවන් ඕගොල්ලන්ට අන්තර්ජාලයෙන් මම අද
ඔහෙට උදේනකොට මේ පහුගියවත් පුළුවන් හරිද? ඒ කියන්නේ මේ වෙනකොට අපේ පන්තිය තුල සාකච්ඡා කරපු එක පාඩමේ ඉඳලා මේ දක්වා ඔයගොල්ලෝ ලබා දීපු නිබන්ධන හැම එකක්ම මම PDF කරලා මේ අපේ වෙබ්සයිට් එකේ සිංහල 9 ශ්‍රේණියට දානවා. ඔයගොල්ලෝ ඒකෙන් අඩුපාඩු තියෙන ඒවා අරගෙන කරාට කම් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් එහෙම මේ වෙන්නේ මම එහෙම කරයි කියලා ගන්න ඕනේ. අසම්භාව්‍ය ගැන අපි කතා කරලා තිනවා පිටුවන් කටේ අද ওই 14 පාඩේ නිබන්ධනේ. අසම්භාව්‍ය කියන මොනවද කියලා ඔය ලියුප් එක මේකෙත් තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මෙන්න මෙතන බලන්න අසම්භාව්‍ය ක්‍රියාපදවල කිසියම් ක්‍රියාරූපයක් මගෙන් නිශ්චිත කාලයක් ඔය කතා අරගන්නේ අපි. අසම්භාව්‍ය කියන්නේ ඒවනේ. අසම්භාව්‍ය ක්‍රියාපද වර්ග දෙකක් තියෙයි කියලා තියෙනෝනේ. ඒකේ කාලාර්ථ සම්භාව්‍ය ක්‍රියාපද කියන එක පොඩ්ඩක් බලන්න. කිසියම් නිශ්චිත කාලයක් හංගවමින් කියලා තියෙනෝනේ එක. ඒක හරි. ඒකේ බලන්න මේ කිසියම් නිශ්චිත කාලයක් හංගවෙ ඉඳලා ක්‍රියා නම් මේ නමින් හැදින්නේ කියලා තියෙනවා. ඒකේ උදාහරණ වාක්‍ය තුනේ අසම්භාව්‍ය ක්‍රියාපද යටින් ඉරක් හඳින්න ඔයගොල්ලෝ. උදෑසන කුකුලන් හඬලද්දී අපි ගමන පිටත් වීමු. කීටකයා පිටියට පිවිසෙත්ම නරඹන්නෝ ප්‍රීතිഘോഷා පැවැත්වූහ. ඊළඟට කියත උන්මේතෙපළ ආයේ ඇදුරු ගුත්තිල කියත උන්මේතෙපළ ආයේ ඇදුරු ගුත්තිල කියත උන්මේතෙපළ ආයේ ඇදුරු ගුත්තිල. හරි. එතකොට ඒකේ මොනවද එතකොට ඒකේ තියෙන අසම්භාව්‍ය ක්‍රියාපද උදෑසන කුකුලන් හඬලද්දී කියන පදය අසම්භාව්‍ය ක්‍රියාපදයක්. ඔයගොල්ලෝ දන්නවා මේ මම කල අවසන් කරමු මේ කොටස. ඊළඟට ක්‍රීඩා පිට පිවිසෙත් කියන කොටස විතරක් නෙමෙයි. පිවිසෙත්ම තැනම ගන්න ඕන. හරිද? මම යන්නත් අදාළයි. පිවිසෙත්ම හඬලද්දී පිවිසෙත්ම මේ වෙලාවෙම කියත උන්මේතෙපළ ආයේ ඇදුරු ගුන්තිල. මෙන්න මේක කියන වෙලාවේ මේ වචන ටික ප්‍රකාශ කරන වෙලාවේ ගුත්තිල ඇදුරුතුමා ආවා. එහෙනම් මොකද්ද අසම්භාව්‍ය ක්‍රියාව තමයි කියත කියන එක. මේක ඔයගොල්ලෝගේ උදාහරණ පුතේ තියෙනවා. ඔයගොල්ලෝ නැවත පොඩ්ඩක් අවබෝධය ගන්න අවශ්‍ය නිසා මේක එකතු කරා. ඊළඟට ඔයගොල්ලෝගේ අච්චු පොතේ තියෙන ප්‍රත්‍ය ටිකමයි මේ තියෙන දරුවනේ. තත් දිම. දැන් මම මේ හිස්තන් තියලා තියන්නේ ඇයි? මෙතනට අච්චු පොතේ තියෙන උදාහරණය දිහා බලාගෙන ත වලට අච්චු පොතේ උදාහරණයක් දීලා තියෙනවා. මොකක්ද අච්චු පොතේ දීලා තියෙන උදාහරණය ත වලට? මේ බලන්න අච්චු පොතේ දීලා තියෙන උදාහරණේ යත බැරි නොවේ. අන්න එහෙම ඊළඟට earth කියන එකට උදාහරණය මොකක්ද දීලා තියෙන්නේ? sorry නෑ නැගෙත් කියත අර කියත මේ දෙපළ ආයුධ දෙක අයිත් කරන දෙන්න වෙන එකක් ලියන්න ඕන. වෙන එකක් හදලා ලියන්න ඕන ඔයගොල්ලෝ. මේ තියෙන උදාහරණේ තියෙන්නේ පොතේ තියෙන නම් කියත උන් මේ දෙපළ ආය ඇදුරු ගුත්තිල කියලා. ඔයා ලියන්න ඕන වෙනින් එකක්. බැරි නම් අපි ළඟ දවසේ උත්තර ටික සාකච්ඡා කරමු. උත්සාහ කරන්න. අපි මේ නිකන් ඔය කියවගෙන වැඩක් නෑ. ඔබ අභ්‍යාස කරන්න ඕනේ. අන්න ඒකට තමයි මේ නිබන්ධනේ මේ විදිහට හදලා තියෙන්නේ. ඊළඟට earth කියන එක නැගෙත්. හිරු නැගෙත් මල් පිපේ. ඒ කියන්නේ හිරු නැගෙත් කියලා කියන්නේ හිරු නැග්ගොත් කියන එකනේ. එහෙම එකක් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. හිතලා ලියන්න ඕනේ. මේ උදාහරණය වෙනකොට වෙන උදාහරණයක්. සිටියේදී තාත්තා එතන සිටියේදී මම ගෙදර ආවමි. ඔයගොල්ලෝ සිටියේදී කියන වෙනකොට වෙන ක්‍රියාපදයක් භාවිතා කරලා ඕකම ලියන්න ඕනේ. සිටියේදී කියන වෙනකොට වෙන ක්‍රියාපදයක් භාවිතා කරලා වෙන වාක්‍යයක් ලියන්න උතෙන්ට. හරිද? එද්දී පැමිණෙද්දී ඒක නම් ලේසි එකයි කියන්න දෙයක් නැහැ. ඊළඟට ම ලැබුණාම ගියාම මම එහි ගියාම නැත්නම් මා එහි ගියාම ඔහු අවවාද දුන්නේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඊළඟට තියෙනවා මේ නිපාත වලින් හැදෙන ටිකක් තියෙනෝනේ. මේ කොටස මම කතා කරන ඊළඟ දවසේ දැන් මම පොඩ්ඩක් මේ උදාහරණ ඔයගොල්ලෝ ලියා ගන්න උත්සාහ කරන්න කියලා කියන්නේ අර මේ කතා කරලා තියෙන්නේ මේ ප්‍රත්‍ය ටික විතරයි ඔයගොල්ලෝ සාකච්ඡා කරගන්න තියෙන්නේ. විටකොට කල සඳ කල්ලි ඒ වගේ මේවෙන් කාලාර්ථයක් හංගවන නිපාත මේ තියෙන්නේ. කාලාර්ථයක් හංගවන නිපාතේ තියෙන්නේ මේ නිපාත පදයක් භාවිතා කරලා අපිට පුළුවන් මොකක් කරන්නද? කෘදාන්තයකට නිපාතයක් භාවිතා කරලා ඕන මේ ක්‍රියාපදයන් විට සීනුව හඬ ඇසෙන විට ඔහු පැමිණෙන විට අපි යන විට අන්න ඒ වගේ එකක්. කොට විටකොට කලසඳ ගත්තාම කොට මාමා ගෙදර එනකොට ඒ වගේ. ඒ වෙනකොට ඔයගොල්ලෝ වෙන එකක් ලියන්න. එනකොට වෙනකොට වෙන ක්‍රියාපදයක් ලියලා වෙන ක්‍රියාපදයකින් වෙන වාක්‍යයක් ඔයගොල්ලෝ ලියන්න ඕන. හරිද? හරි. සඳ කියලා කියන්නේ වේලාව කියන එක. මෙතන වේලාව කියන්නේ බහුවර්ගවත් පදයක් නේ සඳ කියලා කියන්නේ. සඳ කියලා කියන්නේ වේලාව කියන එක. මොකද්ද මෙතනදී උදාහරණේ? දිගු කලකින් ඔවුන් මුණ ගැසුණු සඳ. ඔවුන්හි පැමිණි සඳ. පැමිණි වේලාවේ. හරිද? එහෙම ලියන්න පුළුවන් ක්‍රියාපදයක්. ඊළඟට කල දරුවා ශීපුගත් කල
දරුවා පැමිණි කාල, ඔහු ගිය කාල. හරි ලේසි මේක. මේ උදාහරණයක් වෙන උදාහරණයක් ඔයගොල්ලෝ වෙන ක්‍රියාපදයක් එතන උදාහරණයක් මෙතෙන්ට ලියන්න. ඔබ නිබන්ධන බලන්න ගේනවනේ මෙහෙට. නිබන්ධන ටික ලැබිලා වෙන්න සලසන්න ඕනේ. මේ උදාහරණ බලන්න හරිද කියලා බලන්න. අන්න එතකොට නිබන්ධනයේ මේ නිබන්ධනයේ ඔය ටික කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඔබ ගාව තියෙනවනේ ව්‍යාකරණ පොත. ව්‍යාකරණ පොතේ මම හමාර කරානේ ඔයගොල්ලන්ට මේ මොකද්ද ව්‍යාකරණ සටහනක් සාරාංශ සටහනක්. ඒකෙත් මම දුන්න මොනවද ලියන්න කියලා අභ්‍යාස කරන්න කියලා. දැන් මම විශ්වාස කරනවා ඔබ අභ්‍යාස කරලා ඇති. ඔබ මේනොට අභ්‍යාස කරලා ඇති සටහන හදාගෙන. හදලා නැත්නම් සටහන හදලා තියාගන්න මම අනිවාර්යෙන් බලනවා අහන්නේ. මින්සර අභ්‍යාස කරලාද? ව්‍යාකරණ සටහන පොතේ අභ්‍යාස කරාද? දිහාති මන් දුන්නේ නැද්ද? මින්සර නෑ නේද? නෙත්මි කරලාද? අභ්‍යාස කරලාද නෙත්මි? කරන්න ඕන. ඔය මයික් ඔන් කරන්න නැති කරපු නැති අය වෙන්න පුළුවන්. කරලා නේද? නෑ. නැද්ද? පසඳු කරලාද? ව්‍යාකරණ සටහන් පොත හදලා ඒ සටහන් පොත තියෙන පොතේ සටහන මම එදා කිව්වා ඒක ලියලා දැන් ඕගොල්ලෝ කරලා නැත්තම් වහාම යන්න අපේ පිටුවට ගිහිල්ලා අපේ පන්තියට ගිහිල්ලා වීඩියෝ එක දිහා බලාගෙන වීඩියෝ එකේ කියන ටික අහගෙන ඒට අනුව මේක හදන්න. හරිද? අඩුපාඩු තියාගන්න එපා පුතේ. දුවේ ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕන. ඔයගොල්ලන්ට තේරෙන දෙයක් තියෙනවා, පේන දෙයක් තියෙනවා. මේ අපේ ඇත්තටම සටහනක්ම නෙවෙයි මේක තියෙන්නේ. මේක තියෙන අභ්‍යාස කරන්න තියෙන්නේ. මොකද අභ්‍යාස කරන ප්‍රමාණය තමයි මේක තේරුම් ගන්න. නිකන් ඔක සටහනක් ඕන නම් මට දීලා ඔන්න සටහන පාඩම් කරගන්න කියන සටහන් පාඩම් කරලා වැඩක් නෑ අපි. මේ හැම එකම අපි අභ්‍යාස කරන්න ඕන. හරි. අපි අවසන් කරමු. අනිවාර්ය සම්භාව්‍ය ක්‍රියාපද පිළිබඳව විතර සඳහනක් තියෙනවා. කිසියම් නිශ්චිත බවක් අනිශ්චිත බවක් හංගම යෙදෙන්නේ නැහැ. අනිවාර්ය සම්භාව්‍ය ක්‍රියා අනිවාර්යයක් නිශ්චිත අර්ථයක් නෙමෙයිනේ. ඒකෙත් වැකි තුනක් තියෙනවා බලන්න පුතේ. හොඳින් පාඩම් කළොත් විභාගය සමත් වෙයි. හොඳින් පාඩම් කළොත් විභාගය සමත් වෙයි. ඉරක් ඇඳ ගන්න කළොත් කියන එකට. අසම්භාව්‍ය ක්‍රියාපදයේ කළොත් ඔබ දන්නවා. නැවත මතක් කරගන්නවා. එසේ වුවහොත් හිමි ඔහුට මම අතවැසි වෙමි. වුවහොත් එහෙම වුණොත් ඉරක් ඇඳ ගන්න පුතේ වුවහොත් කියන එකට ඊළඟට නුඹ කුමක් කීවත් අපි එකඟ නොවෙමු. මොකද පුතේ නුඹ කුමක් කීවත් අපි එකඟ නොවෙමු. කීවත් කිව්වත් නොකිව්වත් වගේ අදහස කිව්වත්. එතකොට ඒක සම්භාව්‍ය ක්‍රියාව එහෙනම් අපිට පේනවා කළොත් වුවහොත් කීවත් කියන මේ පද අනියමාර්ථය නැත්නම් අවිනිශ්චිත බවක් හඟවන ක්‍රියාපද කියලා අපිට පේනවා. එහෙනම් ඔබට අසම්භාව්‍ය ක්‍රියා පිළිබඳව දැන් තවදුරටත් ඔබට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මම කියව නැවත අපේ කලින් වීඩියෝ දෙක පරිශීලනය කරන්න වෙබ්සයිට් එකට ඇවිල්ලා එකෙන් ඔබට පුළුවන් තවදුරටත් මේක අඩුපාඩු හදාගන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඒකෙත් තියෙන මෙන්න මේ විස්තර සම්පූර්ණ කරන අර තුයන්නේ පටන් පොතේ අච්චුපතේ තියෙන කොටසක්මයි මේ තියෙන්නේ. අච්චුපතේ තියෙන උදාහරණේ නෙවෙයි ඔබ ලියන්න ඕන. අච්චුපතේ තියෙන උදාහරණේ වෙනුවට ඒ උදාහරණේ දිහා බලාගෙන වෙන ක්‍රියාපදයක් භාවිතා වන වෙන උදාහරණයක් මෙතනට ලියන්නට ඕන. අනේ ඕනම වෙලාවක ඔයගොල්ලෝ මේක දන්නේ නැත්නම් කෝල් එකක් දීලා හරි කමන්නේ ඇහුවට ප්‍රශ්නයක් නෑ. හරිද? මම විශ්වාස කරන මේක එහෙම අමාරු එකක් නෙවෙයි. ඊටම ලේසි එකක් මේක. ඊටම ලේසි එකක්. බලන්න ඔබ එය කරතුදු මම නොකරමි. ඔබ පැමිණියතුදු මම නොපෙනියෙමි. මම නොපැමිණෙමි. ඔබ ආවත් මං එන්නේ ඒ වගේ එකක්. යත බැරි නොවේ. යත බැරි නොවේ. යා කියලා කියන්නේ ප්‍රകൃතිය. ත කියලා කියන්නේ ප්‍රත්‍ය. යත බැරි නොවේ. ඊළඟ එක. හොත් මල්ලි එහි ගියහොත් මමද එහි යමි. ගියහොත් පැමිණියහොත් ආවහොත් බිව්වහොත් කෑවහොත් එහෙම එකක් මේ. ඊළඟට හොත් ඊළඟට ඔය තොත් කියලා කියන්නේ මේ ඊළඟ එක ඔත් කියන එකම තමයි හරිනේ. කියතොත් පැමිණියතොත් ඒ වගේ එකක්. ඊළඟට ඔවුන් එසේ කළොත් බැලුවොත් එහෙම එකක්. ඊළඟට ඔතින් දරුවන් පාසල් ගියොතින් පැමිණියොතින් ඔය විදිහට වෙන උදාහරණයක් ලියන්න තියෙන හරිම ලේසි. ඊළඟට ඔගොල්ලොන්ට මේ ලිඛිත අභ්‍යාස සමාවෙන්න ලිඛිත අභ්‍යාසවල මම එදා කිව්වා මේ ටික
කරන්න කියලා. අච්චුපතේ අච්චුපතේ මේ නිබන්ධන ටික මේ ලිඛිත අභ්‍යාස කොටස මම කිව්වේ ඔයගොල්ලන්ට අර සටහන් පොතේ ලියන්න කියලා. සටහන් පොත ලියලා නැත්නම් කරුණා කරලා වෙබ්සයිට් එකෙන් අදාළ වීඩියෝ එක දිහා බලාගෙන නවත්ත හරි කමක් නැහැ. සටහන ලියන්න. නවත්තන්න දෙයක් නැහැ. ඒ දිගට ලියාගෙන යන්න පුළුවන්, වැටි කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ අභ්‍යාස ටික මම කිව්වා දෙන්න කරන්න කියලා. එහෙනම් අන්න කරලා අරගෙන එන්න සූදානම් කරලා තියාගන්න. කඨින පූජෝත්සවය කියන පාඩම සාකච්ඡා කරනව වෙනුවට මම අද දිනේ ඉන් ඉදිරියට යනවා. ඒ කියන්නේ දෙවන වාරයේ දෙවන පාඩමට මම යනවාද? දෙවන වාරයේ දෙවන පාඩමට යනවා. හරි පුතේ. පුතිදුවේ පොඩ්ඩක් මොකක් හරි ගැටලුවක් තියෙනම් අහන්න. අපි මේ දැනට මේ සාකච්ඡාව නැවැත්තුව ව්‍යාකරණවල ක්‍රියාපද සම්බන්ධයෙන් ওই කොටසේ මොන හරි ඔයගොල්ලන්ට තේරුණ දෙයක් තියෙනවා මොන හරි දෙයක් තියෙනම් අහන්න. මොකද්ද කරන්න ඕනේ කියලා හරි තේරුම් නැත්තම්. එමෙ ඉන්නනම් අහන්න. කාට හරි මේ ගැටලුවක් තියෙද? දැන් ඔබට තේරෙන්න ඕන දෙයක් තියෙනවා ව්‍යාකරණ නිබන්ධනයේ අභ්‍යාසයි පොතේ ව්‍යාකරණ සටහන් පොතේ අභ්‍යාසය දෙකම යන්න ඕන. දෙකම අභ්‍යාසයි තියෙන වැඩිපුර සටහන් වලට වඩා. කාට හරි මොන ගැටලුවක් නැහැ, කාටවත් මොකුත් ගැටලුවක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ගැටලුවක් තියෙනම් අහන්න අනිවාර්යෙන්. හරිද? මේ මොකද අඩුපාඩු තියාගන්න එපා, වරද්දන්න එපා. අනිවාර්යයෙන්ම මේ නිබන්ධන මේ සටහන් පොත් ඔයගොල්ලෝ ගෙනල්ලා පෙන්වන්නට අවශ්‍යයි. මේක කතා කරන්න. කාට හරි ගැටලුවක් තියෙද? කරන්න කිව්ව දේ නොත් එක කවුරු හින්නා නම් අහන්න. මම හිතනවා එහෙම කවුරුවත් නැහැ කියලා. හරි. එහෙනම් අපි යමු ඊළඟට ඔයගොල්ලෝගේ ඊළඟ නිබන්ධනයට අපි ගියොත් පළවෙනි නිබන්ධනය කරන 14 වෙනි පාඩම අපි ඉදිරියට සාකච්ඡා කරන අඩුපාඩු ටික. හරිද? හරි. පළවෙනි පාඩමට යන්න අපි. පළවෙනි පාඩමේ තියෙන කොටස් ටික පොඩ්ඩක් බලමු. පාඩම අංක 15. පාඩම අංක 15. 15ටත් දෙනම නිබන්ධනයක් ඔබට දීලා ඇති. 14 වෙනි පාඩම අපි ඊළඟ දවසේ සම්පූර්ණ කරමු. ඒක ඒගොල්ලන්ට තව කතා කරන කාරණා ටිකක් තියෙනවා. පළවෙනි පාඩමේ නිබන්ධනයට ගියොත් අපි එකේ පාඩමට අදාළ ප්‍රශ්න සමුදායක් හදලා තියෙනවා, ගොඩක් හදලා තියෙනවා. ඒකත් එක්ක අපි මේක සාකච්ඡා කරගමු. එතකොට දැන් සාහිත්‍ය පාඩමකට අපි යන්න හදන්නේ දරුවනේ. පළවෙනි පාඩම අපි ඉගෙන ගන්න හදන්නේ ජන කොට්ටාසයක් පිළිබඳව. අපේ රටේ ජීවත් වෙන සමහර වෙලාවට ඔබ අහලත් නැතුවත් තියෙන පුළුවන්. කෙනෙක් දෙන්නකින් පුළුවන් මෙහෙන් අහලා තියෙනවා. මොකද ඔබට අලුත් යයි හැඟෙන ජන කොට්ටාසයක් පිළිබඳව අපි පොඩි දැනුමක් අපි දැනුමක් එකතු කරගන්න හදන්නේ. ජන කොට්ටාසයක් පිළිබඳව සාකච්ඡා කරමු. ජන කොට්ටාස. එතකොට මේ ජන කොට්ටාස නැත්නම් ලංකාවට ජන කොට්ටාස පැමිණීම පිළිබඳව අපිට ඉතිහාසයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපිට තියෙනනේ මේ ලිඛිත ඉතිහාසයකුත් තියෙනවා, ලිඛිත නොවන ප්‍රාක් ඉතිහාසයකුත් තියෙනනේ. කියන්නේ ලිඛිත ඉතිහාසයට පෙර ආති ඉතිහාසයක්. ඒවා ලියවිලා නැහැ. ඉතිහාසෙක ලියවිලා සාක්ෂි ඓතිහාසික සාක්ෂි පදනම් කරගෙන තක්සේරු කරන ඉතිහාසයකුත් අපිට තියෙනවා. අපි හිතන මෙන්න මෙහෙම වෙලදී කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ අපේ රට ප්‍රධාන අපේ ආක්‍රමණය කියන බෑ. අපේ රට ප්‍රධාන වශයෙන් ජාතීන් 3ක් අපේ රටට එනවනේ. ඔයගොල්ලෝ දන්නවා මේ මොකටද අපේ රටේ සෞභාග්‍ය නැත්තම් ඒ කියන කාරණා පිළිබඳ සෞභාග්‍ය නැත්නම් අපේ රටේ තිබුණු වත්පොහොසත්කම් නැත්නම් අපේ රටේ තිබුණු ඒ සම්පත් ටික පිළිබඳව හැගහගෙන හිටපු ජාතීන් කීපයක් අපේ රටේ එනවනේ. ඒක පොඩ්ඩක් මතක් කරගෙන තමයි මේ අපි මේ පාඩමට අද යන්න වෙන්නේ. හරිද? ඒතර අපි විවිධ අවස්ථාවල විවිධ ජනගුණස් අපිව පාලනයට ගත්තා. ඒකේ අපි ගන්න පළවෙනි ජන කොටස මීට කලින් ආවා ආරාබි ජාතකෙන් චීනදාලක ඇවිල්ලා තියෙන. ඒක නැතේ ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊට මෙහා එකක් මේ කතා කරන්නේ. එතකොට අපි දන්නවා 1505 ලංකාව අල්ල ගන්නවා මූදුවර ප්‍රදේශ කවුද අල්ලගන්නේ දරුවනේ? පෘතුගීසි ජාති. පෘතුගීසීන් අපේ රට අල්ල ගන්නවා කියලා කියන මූදුවර ප්‍රදේශ
අල්ල ගන්නවා. ඒ අය මුදුවට ප්‍රදේශය වලින් අපේ රට ඇතුල් වෙනවා. ඊළඟට 1656 කියලාත් ඔක හත්සා කරනවා. 56 කියලා ගන්න පුළුවන්. එනවා ලංකාවට කවුද? ලන්දේසි ජාතිකයින්. අපි දන්නවා ලන්දේසි ලංකාවට එනවා. දැන් මේ අය අල්ලන් ඉන්න අතර මුදුවට මේ කට්ටියත් එනවා. ඊළඟට 1796 ලංකාවට එන්නේ කවුද? ඉංග්‍රීසි ජාතිකයින්. දැන් මේ විදියට ප්‍රධාන වශයෙන් ජාතීන් තුන් කටුවක් නැත්නම් තුන් ගොල්ලක් අපේ රටට ඇතුල් වෙනවා. ඒගොල්ලෝ දන්නේ 1505 පෘතුගීසි 1658 නැත්නම් 56 ලන්දේසි 1796 ඒගොල්ලෝ ඉතිහාසය දන්නේ සමතක් කරගන්නවා ඉංග්‍රීසියෙන් අපේ රට අල්ල ගන්නවා. අල්ල ගැනීමේ පරමාර්ථයෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මුලින් තිබුණ පරමාර්ථ නෙවෙයි පස්සේ. ඒ උදාහරණයකට ගත්තොත් අපි සාමාන්‍යයෙන් සලකනවා 1505 සහ 1656 නැත්නම් 58 ආපු ලන්දේසි ලංකාව අල්ලගන්නේ අපේ රටේ තිබුණු ශාස්ත්‍රීයත්වය ලබා ගැනීමට අපේ රටේ තිබුණු අර අපනයන නැත්නම් අපේ රටේ ධන භවභෝග ටික උන්ගට අරගෙන යන්න නැත්නම් ආර්ථිකමය නැත්නම් වෙළඳමය වටිනාකමින් යුත දේවල් Taman සතු කරගන්න තමයි අපේ රටේ ඇතුල් වෙන්නේ. ඒ උන්ගේ තිබුණු විශේෂත්වයක්. උන්ගේ අරමුණ මේක. ඒ කියන්නේ උන්ගේ පරිපාලනය පව ලංකාව ස්ථාපිත කරේ එය පදනම් කරගෙන. ඊට එහා දෙයක් උන්ගේ බලාපොරොත්තු නැහැ. ඒ කියන්නේ උන් අර අපේ රට අල්ලගෙන අපේ පාලනය හිම එකක් උන්ට තිබුණේ නැහැ. ඒ ජාතීන් දෙකට. නිසා උන්ගේ මූලිකම අදහස බවට පත් උනේ අපේ රටේ වෙළඳාම අපේ රටේ තියෙන වෙළඳ භාණ්ඩ උන්ගේ රටවල් වලට නැත්නම් උන්ගේ වෙළඳ පොළට රැගෙන යාම. වෙළඳාමයේ වශයෙන් අපේ රටෙන් ගන්න පුළුවන් දේක් අරගන්න. හැබැයි මේ දෙකට වඩා පොඩි වෙනසක් එනවා පුතේ දුවේ 1796 ලංකාවට එන ඉංග්‍රීසි ජාතිකයන්. ඔවුන්ගේ ක්‍රියාවලිය මීට වඩා වෙනස්. ඔවුන් මේ වෙනකොට ලෝකයේ මේ කියන කාල සීමාව 1796 වගේ කාල සීමාවකට ඔවුන්ට ඔවුන්ගේ අරමුණ බවට පත් උනේ ලෝකයේ රාජ්‍යයන් Taman සතු කරගන්න අධිරාජ්‍යවාදී. රාජ්‍ය විශාල කරගෙන අධිරාජ්‍යයක් කරගන්න. Tamanට එංගලන්ත ජාතිය නැත්නම් ඉංග්‍රීසි ජාතීන්ට රාජ්‍යයක් තිබුණා. ඒක විශාල රාජ්‍යයක්. ඒ කියන්නේ අධිරාජ්‍යයක් කරගනි වුණා. ලෝකයේ තියෙන රටවල් Tamanට අත්දැක අරගෙන ඉවර. ඒකේ තිබුණා දේශපාලන බලය ව්‍යාප්ති කිරීමේ අරමුණක් වගේම ආර්ථිකමය බලය ව්‍යාප්ති කිරීමේ අරමුණකුත් තිබුණා. ওই දෙකම මත පදනම් වෙලා තමයි කියන්නේ දේශපාලන ස්ථාවරභාවයයි ආර්ථිකමය වශයෙන් දෙකම මත පදනම් වෙලා තමයි විශේෂයෙන් ඉංග්‍රීසි ජාතිකයන් ලෝකයේ තමන්ගේ අධිරාජ්‍යවාදය ගොඩනගා. ඒක තමයි ඔකේ තියෙන විශේෂත්වය. මොවුන්ට වඩා වෙනස් වෙන්නේ එහෙමයි. මොවුන්ගේ තියෙන තනිකර වෙළඳාම් පිළිබඳ උවමනාවක් තියෙන. වෙළඳාමෙන් තමන්ගේ රටවල් පොහොසත් කරගන්න නැත්නම් තමන්ගේ රටවලට වෙළඳ භාණ්ඩ ගෙන යාම සඳහා පැමිණි බවක් තමයි උන්ගෙන් දක්වන්න ලැබෙන්නේ. හැබැයි උන්ට වඩා සම්පූර්ණ වෙනස්. අපේ රටේ සම්පූර්ණ වෙනසක් කරන ජාතියක් බවට පත් වෙනවා විශේෂයෙන්ම 1796 පැමිණි ඉංග්‍රීසි ජාතිකයන්. මොවුන්ට වඩා මොවුන් නොකලාම නෙවෙයි. මොවුන්ගේ අරමුණ මේක. බලය තමන්ගේ බලය රටවල් වල ව්‍යාප්ත කිරීම. ඒක අධිරාජ්‍යවාදී කියලා නාමකින් හඳුන්වනවා. මෙන්න මෙහෙම ආපු මෙහෙම අපේ රට අල්ලගත්ත විවිධ ජන කොටස් ඉන්නවනේ. මෙහෙම අල්ලගත්ත ජන කොටස් තුනක් ඉන්නවනේ. මොවුන්ගෙන් සමහර අය ආපහු ගියා. සමහර අය නැවතුණා නේද? සමහර අයගේ પરම්පරා මෙහි වර්ධනය වුණා. එහෙම එකක් තිබ්බා. ඊළඟට ඔවුන්ගේ ඥානමය වර්ගයා මෙහි නැවතුණා. ඥාන මිශ්‍ර වීමත් එක්ක ආපු අය. මේ වගේ සමාජය තුල මෙන්න මේ විදේශ ජාති විදේශ ජන කොටස් වල යම් සාධක සලකුණු අපේ රටේ ස්ථාපිත වෙන්න පටන් ගත්තා. ඒ නිසා 1505 පෘතුගීසින් පැමිණීම 1658 ලන්දේසින් පැමිණීම 56 වෙන්න පුළුවන්. ඊළඟට 1696 ඉංග්‍රීසි ලංකාවට පැමිණීම. ඕකේ තව පොඩි කාරණාවක් මතක් කරනවා. විශේෂයෙන්ම 1796 ලංකාවට ආවත් ඔයගොල්ලෝ මතක තබා ගන්න අවශ්‍යයි. මේක මම සම්බන්ධ කරන පාඩමත් එක්කම 1796 ලංකාවට ආවට එතකොට මේ 1796 ලංකාවට ආවට ඔවුන් ලංකාවේ මේ බලය නැත්තම් අල්ලගෙන තිබුණේ මේ මොවුන් පාලනය කර ප්‍රදේශ පමණයි. يعني මොවුන්ගේ පාලන බලය තිබුණු දේවල්ම තමයි මොවුන් පාලනය අතර ගත්තේ. හේතුව තමයි අපි ඔයගොල්ලෝ දන්නවා මේ ජාතීන් තුනටම අපි බොහොම අභිමාණයෙන් කියන මේ ජාතීන් තුනටම මොකක් කරන්න බැරි වුණාද? අපේ රටේ මධ්‍යම කඳුකරේ ප්‍රදේශ නැත්නම් මධ්‍යගත ප්‍රදේශයට ඇතුල් වීමේ හැකියාව නැත්නම් අපේ මධ්‍යම කඳුකරේ තුල ස්ථාපිත කළ තිබුණු අපේ රාජධානියට සෙන්කඩ කළ ඓතිහාසික සෙන්කඩ නැත්නම් අපි කියනවා මහනුවර රාජධානියට ප්‍රවේශ වෙන්න හෝ එහි බලය තමයි අතර යුද්ධමය වශයෙන් ළඟා කරගන්න හැකියාවක් තිබුණේ නැහැ.
උන්ට ඉතාම අපහසු කාර්යයක් බවට පත් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ දැනගෙන ඉන්න මේ කාරණාව මේ ජාතීන් දෙකටම බැරිුණා උඩරට ප්‍රදේශය අපි දන්න විදිහට අපි දන්න ඉතිහාසයේ උන්ට ඒවා අල්ල ගන්න හොය ඒක ළඟා වෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. 1796 ලංකාවට පැමිණි ඉංග්‍රීසි ජාතීන් නම් මොකක්ද උනේ? අනේ 1715 වෙනි උඩරට ප්‍රදේශය අල්ල ගන්නවා. හැබැයි අල්ල ගන්නවා කිව්වට අපි කැමති නැහැ අපි එහෙම අල්ලගත්තා කියලා